නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, පින්වත් අරුණී ජයසේන මහත්මිය විසිනුයි අද දවසේ සංඝ සරණ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ. තමන්ගේ නමින් මීට වසර 13කට පෙර මිය පරලොව ගිය පින්වත් හෙක්ටර් ජයසේන පියාණන්ට සහ මීට 3 මාසයකට පෙර මිය පරලොව ගිය පින්වත් පැට්‍රික් ඇලෙක්සැන්ඩර් මාමණ්ඩියට පින් අනුමෝදනා කිරීම මූලික කරගෙන අද අරුණී ජයසේන මහත්මිය මේ උතුම් ධර්ම දාණය මේ විදිහට සිදු කරන්නේ. පින්වතුනි, අපේ ජීවිතයේ අපට ලැබුණු විශාල භාග්යක්, වාසනාවක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය සරණ යන්ට ලැබීම. ශ්‍රාවක මහා සංඝරුවන ගැන අපි මේ විදිහටයි තේරුම් ගත යුත්තේ. මේ ලෝකේ නුවණැති දෙවියන් බඹුන් පවා යම් පිරිසක් උදෙසා සාදුකාර පැවැත්වුවා නම්, පින්වතුනි, ඒ සංඝරුවන උදෙසා සංඝරුවනටයි දෙවියොත් සාදුකාර පැවැත්වුවේ, සංඝරුවනටයි බ්‍රහ්මයොත් සාදුකාර පැවැත්වුවේ. බුද්ධ දේශනාවේ තියෙනවා දේව සද්ද කියලා සූත්‍රයක්. ඒ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ වදාරනවා දෙවිවරු සාදුකාර දෙන කාරණා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, යම් මේ ග්‍රහ ජීවිතේ ගත කරන කලපුත්‍රයෙක් තෙරුවන් සරණේ පිහිටා කලක් වාසය කරනකොට ඔහුට මෙහෙම හිතක් උපදිනවා. අනේ මාත් මේ ගෞතම බුද්ධ ශාසනය පැවිදිවින්ට ඇත්නම්, ගෞතම බුදු සසුනේ පැවිදි වී ගත සිවුරු පොරවා ගන්නට ඇතිනම්, එහෙම හිතක් උපදිනවා. ඒ හිතවිල්ල උපදිනකොට ඒ හිත දෙවියෝ දකින්නවාද? ඒ දකිනා දෙවියෝ අප්‍රමාණ සතුටක් ලබනවා. පැවිදි වන්නේය කියන හිතුවිල්ලට සතුට වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, ඒ කුලපුත්‍රයා ග්‍රහ බන්ධන අත්හැර දමා යම් දවසක පැවිද්දට පැමිණේද, දෙවියෝ ඒ දිනයේද බොහෝ සතුටු වන්නේය. පැවිදි වූ භික්ෂුව යම් දිනයක සියලු කෙලෙස් නසා අරහත්ත්වයට පත්වන්නේ වේද, සැබෑවටම අරහත්ත්වයට පත්වෙන දවසේ දෙවිවරු අප්‍රමාණ සතුටක් ලබනවා කියනවා දිව්‍ය සැනකෙළි වලින්. සුර අසුර යුද්ධයක් ජයගෙනවත් දෙවියෝ එච්චර සතුටක් ලබන්නේ නැහැ කියනවා. ඒ තරම් සතුට වෙනවා රහතන් වහන්සේ නමක් බිහි වෙද්දී. ඒ නිසා පින්වතුනේ, සංඝ සරණ ගැන අපි තේරුම් ගත යුත්තේ මේ විදිහට. මේ ලෝකේ බ්‍රහ්මයෝ පවා සාදරයෙන් සරණ ගියා නම් පිරිසක්, ඒ තමයි උතුම් සංඝරුවන. එතකොට අපිට සරණ යන්න ලැබුණේ ලෝකේ නුවණැති බ්‍රහ්ම රාජයෝ පවා සරණ කරගත්ත පිරිසයි. මේ ලෝකේ නුවණැති දෙවිවරු සිටිනවා නම් ඒ දෙවියෝ සරණ කරගත්තේ සංඝරුවනයි. අපිට මේ දුර්ලභ මනුස්ස ජීවිතේ දෙවිවරු පවා සරණ කරගත්ත පිරිසක් සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ලැබුණා. ඒක හොඳට තේරෙනවා පින්වතුනේ. සංඝ සරණ ග්‍රන්ථයේ 41 වෙනි කතා ප්‍රවෘත්තියෙන් මහා පුස්ස තෙරවත ආලින්දක කියන ගමේ මහා පුස්ස කියන තෙරුන් වහන්සේ වැඩ වාසය කළේ. ඔය ආලින්දක කියන ගම තිබුණේ මේ ලංකා භූමියේ. උන්වහන්සේ එකුන් 20 අවුරුද්දක්, කිව්වේ අවුරුදු 19ක් ගත පච්චාගතිකවත් පුරා
ගතපච්චාගත වත කියන විශේෂ වත පුරන්න පටන් ගත්තා. මේක සිහිනුවන දියුණු කර ගැනීම උදෙසා භික්ෂූන් වහන්සේලා විසින් තමන් වහන්සේලාම සමාදන් වෙලා ආරක්ෂා කරන විශේෂ වතක්. ඒකට කියන්නේ විශේෂ පිළිවෙතක්. ඒක තමන්ම අදිෂ්ඨාන කරගෙන තමන්ම වීරියෙන් කැප වෙලා කරනවා. මොකද පින්වතුනි ගත පච්චාගත කියලා කියන්නේ යම් කුසල් අරමුණක් තමන්ගේ හිතට අරගන්නවාද ඒ කුසල් අරමුණෙන් යුක්තව පිණ්ඩපාතයේ පිණිස එළඹෙනවාද යලි පිණ්ඩපාත චාරිකාවෙන් පසු තමන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණෙන්නේ ඒ අරගෙන ගියපු කුසල් අරමුණ යලි අරගෙනමයි. ආන් ඒකට කියනවා ගත පච්චාගත. අරගෙනත් ගියා යලි අරගෙනත් ආවා. ඒක විශේෂ පිළිවෙතක්. දැන් භික්ෂුවකට ආරණ්‍යක හෝ අසපුවක හෝ විහාරයක හෝ වැඩ වාසය කරනකොට පිණ්ඩපාතයේ පිණිස විතරනේ එළියට වැඩම කරන්නට අවශ්‍යතාව වෙන්නේ. එතකොට මේ පිණ්ඩපාතයේ පිණිස එළියට වැඩම කරන අවස්ථාවේ තමයි ගොඩාක් වෙලාවට කරමින් ඉන්න භාවනා අරමුණෙන් හිත පිට යන්නේ. එහෙම හිත පිට යන්න නොදී චාරිකාව පිටත් වෙන්න කලින්ම හිතට අදිෂ්ඨානයක් දෙනවා. දැන් ඕන්න මං මේ කුසල අරමුණ අරගත්තා. මේ අරගත්ත අරමුණ මං සිඳින්නේ. මගේ හැරගන්නේ වෙනස් කරගන්නේ. තමන්ගේ හිතට ලොකු බරක් ගන්නවා. හරියට අපි ගමනක් යන්න පෙර අපිට අත්‍යවශ්‍ය දෙයක් අපි ළඟට අරගන්නවා වගේ. අපි හිතමු ගමනක් යන්න කලින් අපි හිතනවා මේ මගේ ගමනට මේ දේවල් උවමනා වෙනවා මං ඒක අරගන්න ඕන කියලා කෙනෙක් ගන්නවා වගේ. භික්ෂුව ගන්නෙ මොකද්ද? කුසල් අරමුණ. සහ ඒ කුසල් අරමුණ අතහැරගන්නේ කියන හිත. ඒ හිතෙන් වැඩම කරනවා. යලිත් ඒ හිතෙන් යුක්තවම විහාරයට පැමිණෙනවා නම් ඒකට කියනවා ගතපච්චාගත වත කියලා. එතකොට මේ වත මහා පුස්ස තෙරුන් වහන්සේ අවුරුදු කීයක් පුරනවද? 19 අවුරුද්දක්. හිතන්න පින්වතුනේ මොහොතක් අපි භාවනාව පිණිස සමහරවිට ඇවිද නෙමෙයි එක තැනක වාඩි වෙනවා මං මේ කුසල් අරමුණේ හිත වෙනස් කරගන්න නැතුව ඉන්නවා කියලා. අපිට කොච්චර පුංචි වෙලාවද ඉන්න පුළුවන්. ඉක්මනට හිත පිට යනවා. එක තැන්වල රෝන්ද යනවා මේ හිත. භාවනා කරන්න මහන්සි වෙච්ච පින්වතුන්ලා දන්නවා කොච්චර අමාරුයිද හිත එකඟ කරගන්නට කියන එක. ඉතින් එතකොට අවුරුදු 19ක් තිස්සේ ගත පච්චාගත වත පිරුවා කියලා කියන්නේ ඒක අසිරියක්. උන්වහන්සේ මේ වත පුරනකොට ඒ උදෙසා කැප වෙද්දි මෙන්න මෙහෙම දෙයක් දකින්න ලැබිලා තියෙනවා. යම් තැනකදී තමන් වහන්සේ හිතට ගත්ත කුසල් අරමුණ වෙනස් වුණොත් එහෙම. අපි හිතමු ඔන්න මෛත්‍රී භාවනාවේ අරමුණ අරගෙන තමයි පිණ්ඩපාතේ පිණිස නික්මුනේ. දැන් මගදී මොකක් හරි සද්දයක් ඇහිලා හෝ රූපයක් දැකලා හෝ එකපාර ඒ භාවනා අරමුණෙන් හිත පිට ගියා කියලා හිතන්න. ඔන්න හිත පිට ගියා. හිත පිට ගියා කියන මතකයේ සිහිය නැතුව චුට්ටක් දුර වැඩම කරනවා. එතකොට එකපාර මතක් වෙනවා අයියෝ මම භාවනා අරමුණෙන් පිට ගියානේ. මම මෛත්‍රී භාවනා අරමුණේ ආවේ. දැන් මම මේ හිතන්නේ වෙන එකන්නේ. අන්න මතක් වුණා. මතක් වෙච්ච ගමන් භාවනා අරමුණ පිට ගියපු තැනට යලි හැරිලා එනවා කියනවා. යලි හැරිලා ඇවිල්ලා එතනදී යලි කමටහන ඉස්මතු කරගෙන ආයෙම වැඩම කරනවා. හරියට තමන්ගේ අතේ තිබ්බ දෙයක් මගදී මේ නොදැනුවත්කමකින් බිම වැටුනහම අපි ඕන්න ටික දුරක් ගිහිල්ලා බලද්දි අපිට තේරෙනවා මේ මගේ ළඟ තිබුණ එක නෑනේ වැටිලානේ. අපි ආපු පාරේ පස්සට එනවා නේද ඒක ඇරයි යන්න. අන්න ඒ වගේ. ඒ වගේ මේ මහා පුස්ස තෙරුන් වහන්සේ ආයේ පාරේ හැරි වැඩම කර තමන් වහන්සේගේ කුසල් අරමුණ තුලම හිත පවත්වා ගන්න මහන්සි ගත්තා. එතකොට මේ ගමේ ඉන්නවනම් යම් කර්මාන්ත කටයුතු ආදී කරන්ට පාරේ තොටේ ඇවිද යන මිනිස්සු. ඒ මිනිස්සු මේ තෙරුන් වහන්සේ ගැන මේ වගේ කතා බහ වලින් යුක්ත වෙලා තියෙනවා. කිම්දෝ ඊතා මංමූලා වූ නියාදෝහු මිනිස්සු කතා වෙනවා කියනවා මේ උන්වහන්සේට මක් වෙලාද මේ
මේ පාර වැරදිලාද? මේ ආයේ එක තැනම හැරි හැරි කැරකෙන්නේ? එහෙම නැත්නම් උන්වහන්සේ ළඟ තිබුණු මොකක් හරි දෙයක් නැති වෙලාවක්ද? මොනවාද මේ ආයේ පිටිපස්සට යමින් මේ හොයන්නේ? මිනිස්සු ඉතින් එක එක ඒවා කතා වුණා. මිනිස්සු මොනවා කතා වුණත්, මිනිස්සු මොනවා හිතුවත්, ඒ තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ වීරිය, අධිෂ්ඨානය, කැපවීම ඒ විදිහටම කරගෙන ගියා. අවුරුදු 19ක් තිස්සේ උන්වහන්සේගේ ගත පච්චාගත වත එක දිගටම පූර්ණේ කළා. මෙසේ පූර්ණේ කරගෙන පැමිණි මහා පුස්ස කියන තෙරුන් වහන්සේ එක රාත්‍රියක සියලු කෙලෙසුන් නසා දම උතුම් රහතන් වහන්සේ නම බවට පත් වුණා. 20 අවුරුද්දක් පමණ කාලයක් ගතපච්චාගත වත කියන උතුම් වත මහත් වූ කැපවීමෙන් අධිෂ්ඨානයෙන් සිද්ධ කරපු ඒ උත්තමයන් වහන්සේ එක් රාත්‍රියක සක්මනේ සක්මන් කරමින් ඉද්දි කෙලෙස් නසා රහතන් වහන්සේ බවට පත් වෙනවා. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොටම සක්මන කෙලවර තිබුණු ගහේ රුක්ෂ දේවතාවී අප්‍රමාණ සතුටට පත් වුණා. ඇය තමන්ගේ යාන භාවයෙන් තමන්ගේ ඇඟිල්ලෙන් ආලෝක ධාරාවක් විහිදෙව්වා. ඒ ප්‍රදේශයේ මේ කාලෝක වෙලා යන්න. ඒ තමයි මහා පුස්ස තෙරුන් වහන්සේට කරපු උපහාර පූජාව. අපි අදට වුණත් අපි පහන් ආලෝක දල්වනවානේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා, මහා සංඝරුවන උදෙසා. ඒ වගේ දේවතාවි දේවානුභාවයෙන් ආලෝකයක් දැල්ලුවා. සතරවරම් මහා රජුරු ඒ මොහොතේම මහා පුස්ස තෙරුන් වහන්සේ ළඟට පැමිණුණා වන්දනාමාන කරන්නට. සක්‍ර දේව රාජයා දිව්‍ය භවන අත්හැරලා පැමිණියා මහා පුස්ස තෙරුන් වහන්සේට වන්දනා කරන්නට. කොටින්ම මහා බ්‍රහ්ම රාජයාද මහත් වූ අනුභවයෙන් යුක්තව ඒ ආලින්දක ප්‍රදේශයේ මේ ඒකාලෝක කරගෙන මහා පුස්ස තෙරුන් වහන්සේ වැඳ පුදා ගන්නට පැමිණුණා. ඒ තමයි සංඝරුවන. උන්වහන්සේලා මහා කැපකිරීමකින්, වීරියකින් ධර්මයට දිවි පුදා වාසය කරලා ඒ ධර්මයෙන් ජීවිතේ සනසවා ගන්නකොට දෙවියොත් පෙරලි පෙරලි සාදුකාර දුන්නා, වැඳ වැටුණා. බ්‍රහ්මයොත් පෙරලි පෙරලි වැඳ වැටුණා. පිටුතුනේ මේ ලෝකේ වෙන මොකකින්වත් දියුණුනා කියලා දෙවියන් බඹුන් වඳින්නේ. ධනෙන් ඉහළට ගියා කියලා, වත් පොහොසත්කම් වලින් ඉහළට ගියා කියලා, මේ සාමාන්‍ය සමාජ ක්‍රමයේ තියෙන උගත්කම් වලින් ඉහළට ගියා කියලා දෙවියෝ බ්‍රහ්මයෝ වඳින්නේ. හැබැයි අපි සරණ ගියපු ශ්‍රාවක මහා සංඝරුවනට දෙවියෝත් අපෝපස්ථාන කළා, බ්‍රහ්මයෝත් අපෝපස්ථාන කළා, දෙවියන් බඹුන් වන්දනා කළා. මෙසේ තමන් වහන්සේගේ සීල ගන්ධයෙන් දේවතාවන් පවා හුන් තැන හින්ද නොදී තමන් වහන්සේ කරා දිව වූ ඔය විදිහට තමන් වහන්සේලාගේ ජීවිතවල තිබුණ සීල සුගන්ධය, සිල් සුවඳ. මේ සිල් සුවඳ කියලා කියන්නේ පින්වතුනි දෙවියෝ පවා ආග්‍රහණය කරන සුවඳයි. සාමාන්‍ය මිනිස්යාගේ ගන්ධය දෙවියන්ට පිළිකුල්. හැබැයි යම් මිනිසෙක් ගාව තියෙනවා නම් සිල් සුවඳක්, ඒ සිල් සුවඳට දෙවියෝ ගොඩාක් ආසයි. සිල් සුවඳ දැනෙද්දී දෙවිවරු දිව්‍ය විමාන අත්හැරලා එතෙන්ට පැමිණෙනවා. තමන් වහන්සේ ළඟ තිබුණු සීල සුගන්ධින් දෙවියන්ගේ විමාන අමතක කොට තමන් වහන්සේ කරා පැමිණෙව් ගත පච්චාගත වත්හි මස්තක ප්‍රාප්තව 20 අවුරුද්දක් ඇතුළෙහිම ලෞතුරා දහම් පසක් කළ මේ මහා පුස්ස තෙරුන් වහන්සේ ආදී කොට ඇති සුපිලිපන් සංඝරුවන සරණ යමි කියලා මහත්සේ සිත් පහදවාගෙනයි සංඝ සරණ යා යුත්තේ. උන්වහන්සේලා සීලයේ වෙනුවෙන් මහත්සේ කැප වුණා. සීලයට ආදර ගෞරව දැක්කුවා. සීලය උතුම් කොට සැලකුවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නිතර සිහි කළා. කිකීව අණ්ඩං චමරීව වාලදින් පියංව පුත්තං නයනංව ඒකකං. ඕන් ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ සීලය ආරක්ෂා කිරීම ගැන වදාළේ. හරියට කිකීව අණ්ඩං කිරල බිජුවක් කිරලිය විසින් යම්සේ ආරක්ෂා කරනවාද, කිරලියක් විසින්
තමන් දෙමු කිරල් බිජුව තමන්ගේ බිත්තරේ ආරක්ෂා කරන්නේ යම්සේද. සෙමරුමුවා තමන්ගේ වල්ගේ ආරක්ෂා කරන්නේ යම්සේද. ඒ සෙමරුමුවා කියන සතා වල්ගෙට හරි ආසයි කියනවා. ඌ වල්ගේ රකින්නේ යම්සේද. ඊළඟට පියන්ව පුත්තන් තමන්ගේ ප්‍රියමනාප පුත්‍රයාව අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි රකින්නේ යම්සේද. නයනංව ඒකකං ඇස් දෙකෙන් එක ඇහැක් අන්ධ වෙලා එකම එක ඇහැක් ඉතුරුලා තියෙනකොට ඒ පුද්ගලයා තමන්ගේ එකම එක ඇහැ මහත්සේ ආදරයෙන් රකින්නේ යම්සේද. ඕන්න ඔය විදිහටමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සිල්පද ආරක්ෂා කරන්න සීලයට කැපවෙන්න කියලා. ඇත්තෙම පිංගුතුනේ සංගරුවන එහෙම සිල් ආරක්ෂා කළා. මෙහි 40 වෙනුව කියවෙන්නේ එබඳු එක්තරා තෙරුන් වහන්සේ නමකගේ පුවතක්. ඒ තෙරුන් වහන්සේ බලවත් රෝගයකට පත් වුණා. ඒ රෝගී ස්වභාවයේ උහුලා ගන්න බැරුව ගියා. උන්වහන්සේ ඉක්මනින් පිණ්ඩපාත දානේ රැගෙන පැමිණිලා ඒ පිණ්ඩපාත දානේ එදා වළඳන්න සූදානම් වෙනකොට රෝගය උත්සන්න වුණා. උත්සන්න වෙච්චි රෝගී ස්වභාවය නිසා තමන් ළඟ තියෙන ආහාර ටිකවත් වළඳ ගන්න බැරුව ගියා. දැන් මේ කුස අල්ලාගෙන වේදනාව ඉවසන්න බැරුව උන්වහන්සේ පෙරලිලා කෙඳිරි ගාමින් ඉන්නවා. පින්වතුනේ ওই විදිහට දින ගණනාවක් ගත වුණා. ඒ දින ගණනාව ගත වෙලා තියෙද්දී රෝගීව පීඩාවට පත් වෙලා කෙඳිරි ගාමින් ඉන්න මේ තෙරුන් වහන්සේ ළඟට එක්තරා ලදරු භික්ෂුන් වහන්සේ නමක් තරුණ භික්ෂුන් වහන්සේ නමක් පැමිණියා. පැමිණලා කිව්වා ස්වාමීනි ජීවත් වීම කියලා කියන්නේ හරි දුෂ්කර කටයුත්තක් නේද කියලා මේ ජීවිතය ගැන සිහි කළා. එතකොට තෙරුන් වහන්සේ මේ ගැන මෙන්න මෙහෙමයි කිව්වේ. ආයුෂ්මතුනි මම මේ මොහොතේ මලත් ඒකාන්ත කොට මං දෙව්ලොවේ උපදිනවා. මම මේ දැන් මැරුණත් මං දෙව්ලොවේ උපදිනවා හේතුව මම සීලය බිඳගෙන නැහැ. මාගාව තියෙනවා මහා සම්පත්තියක්. මගේ ළඟ නිරෝග සම්පත්තිය නැති වුණත් මට දීර්ඝායුෂ සම්පත්තිය නැති වුණත් මට මහා ධන සම්පත් නැති වුණත් මට මහා භෝග සම්පත් නැති වුණත් පරිවාර සම්පත්තිය නැති වුණත් මේ මොනවා නැති වුණත් මගේ ළඟ තියෙනවා මහා සම්පත්තියක්. ඒ සම්පත්තිය නම් කුමක්ද? සීල සම්පත්තියයි. එහෙයින් සීලෙන් යුක්තව මිය යාම මට උතුම්. ආන් එහෙම කිව්වා. ඉතින් එහෙම කියලා උන්වහන්සේ තමන් වහන්සේගේ සීලය මෙනෙහි කරනකොට හටගත්ත සන්තෝෂෙන් අර වේදනාව යටපත් කරගෙන විදර්ශනාව වැඩුවා කියනවා. සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මෙසේ මරණ මංචකයේහි වැඩහිඳ තමන් වහන්සේගේ ආහාර කිස පවා අරගන්ට බැරි තරම් බලවත් රෝගයකින් මඩනාලදුව සිටියේදී මහා දුක්ගෙනද සීලය රක්ෂා කොට විදර්ශනා වඩා රහත් වූ මුන්වහන්සේ ආදී කොට ඇති සුපිලිපන් සංගරුවන සරණ යමි කියා සංඝ සරණ යා යුතුය. ඔය විදිහට සිහි කරන්න කියනවා ඒ සංගරුවන මේ වගේ අසිරිමත් ගුණයෙන් යුක්තයි කියලා. හරි පුදුම සහගතයි පින්වතුනේ. ඇත්තෙන්ම අපි සරණ ගියපු ශ්‍රාවක සංඝරත්නය තමන් වහන්සේලාගේ ජීවිතය ධර්මයේ වෙනුවෙන්ම කැප කරලා තිබුණු හැටි මෙහි 42 වෙනිව කියවෙනවා. මෙන්න මෙහෙම පුවතක්. එක තෙරුන් වහන්සේ නමක් දහවල් කාලයේ ගත කිරීම පිණිස සංඝ පිරිස ඉන්න ස්ථානයකට පැමිණුණා. ඔය මොහොතේ තවත් එක ලාබාල භික්ෂුවකට දහම් කතාවක් සිදු කළා. මේ දහම් කතාව සිදු කරමින් ඉද්දී උන්වහන්සේට එකපාර මොකක් හෝ කාරණයකට මෙහිම ඉදිරියට අත දිගු වුණා. ඒ අත දිගු වෙනකොට උන්වහන්සේ එකපාර නැවතුණා. නැවතිලා මේ අත ගැන හොඳ අවධානයකින් යලි දිගු කරලා තිබුණු විදිහටම තියාගත්තා.
අර වේගෙන් අත දික් වෙනවත් එක්කම උන්වහන්සේගේ ශරීරයේ විශේෂ තිගැස්මක් විශේෂ තිගැස්මක් ඇති වුණා. මේක බාහිරට පෙවුණා. එතකොට අර කතා බහ කර කර හිටපු භික්ෂුන් වහන්සේ මෙහෙම ඇහුවා. ස්වාමීනි ඔබ වහන්සේගේ යම් වෙනසක් මන් දැක්කා. ඔබ වහන්සේ මොකද විශේෂ අවධානයකින් යුක්තව අත දිගු කරලා යලි හැකිලෙව්වේ? එතකොට මේ තෙරුන් වහන්සේ කියනවා මෙහෙම ආයුෂ්මතුනි මං යම් කලයක පටන් කමටහන් මෙනෙහි කළෙම්ද එතෙන් පටන් කමටහනින් තොරව මා අතපය දික් කොටව වක් කොටවත් නොලු විරුමි. ආයුෂ්මතුනි මම යම් දවසක සති සම්පජන්ණයෙන් යුක්තව වාසය කළ යුතුයි කියලා හිතට අදිෂ්ඨාන කරාද ඒ මොහොතේ ඉඳලා මේ දක්වා මං කවදාවත් අසිහියකින් අතක් දිගු කරලා හකුළු වලවන්නේ. ඒ ඔක්කොම ටික හොඳ අවධානයකින්ම කළා. හැබැයි දැන් වූ කලී තොපහා බැන බැන හුන් මා විසින් කමටහනින් තොරව අත දික් කරන ලද. දැන් ඔබ වහන්සේත් එක්ක කතා බහ කර කර ඉද්දී මගේ අත දිගු වුණේ මගේ අවධානයකින් තොරව. හරිම ලස්සනයි මේ කරුණු කාරණා. මොකද ඇතෙම පිංගුතුනේ මේ කැපකිරීම කියන එක හිතාගන්න බැරි තරම් අසිරිමත් එකක්. ඒ තරම්ම සිහියක් ඒ තරම් අවධානයක් ඒ උත්තමයන් වහන්සේලාට තිබුණා. එහින් නැවත තුබූ තන්හි තබා අත හැකිලියමු. ඒ නිසාම මං අය විශේෂ අවධානයකින් යුක්තව මේක කළේ කියලා. ඉතින් මේ සංඝසරණ පොතේ අපිට සිහිපත් කරනවා. ඒ නිසා ඕන් ඔය කාරණෙත් සංඝං සරණං ගච්ඡාමි කියලා කියනකොට සිහිය නගා ගන්නට කමටහනින් තොරව අතපය පවා දික් කොටද වක් කොටද නොපියා බුදුන් වදාළ පරිද්දෙන් කමටහන් මස්තක ප්‍රාප්ත කොට මහණදම් පිරු මවුන් වහන්සේ ආදී කොට ඇති සුපිලිපන් සංගරුවන සරණයමි සංඝ සරණ යා යුතු. ආන් එහෙම තමයි කියනවා සංඝයා සරණ යා යුත්තේ. මෙහෙම මහත්සේ කැපවිච්ච පිරිසක් තමයි ශ්‍රාවක සංඝරත්නය කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව එහෙමත් නැත්නම් තමන්ගේ කය ගැන තබා ගන්න ඕන අවධානය ගැන වදාළේ පින්වතුනි විශේෂ උපමාවකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි හිතන්ට මෙහෙම. එක මිනිස්සෙකුට රජුරුව විශේෂ දණ්ඩනයක් කළා. ඒ දඬුවම මෙහෙම එකක්. කට මට්ටමටම තෙල් පුරවපු තෙල් කලයක් මේ මිනිස්සයාගේ හිසේ තිබ්බා. හිසේ තියලා මේ මිනිස්සයාට කිව්වා උඹ දැන් නගරයේ වීදි ඔක්කොගේම ඇවිදින්න ඕන. හැබැයි උඹ ඇවිදලා එන ටිකට එක තැනකදීවත් තෙල් බින්දුවක්වත් හැලෙන්න බෑ. මේකේ කට මට්ටමට තෙල් තියෙනවා. තෙල් බින්දුවක් හරි උඹ හැලුවොත් ඒ හලපු මොහොතේම උඹේ හිස කඳෙන් වෙන් වේවි. පිටිපස්සෙන් වදකෙක් හැම තිස්සෙම උඹ ගැන අවධානයෙන් ඉන්නවා. උඹ තෙල් කලෙන් බින්දුවක් හරි හලනවාද කියලා. එහෙම කියලා වදකෙක් කිව්වා. දැන් මේ මිනිස්සයා පරිස්සමින් ඊටාම පරිස්සමින් පියවර තියා වීදී ඇවිද යනවා. මොකද මේ මිනිස්සයා ජීවිතේට ආසයි. මැරෙන්න කැමති නැහැ. පණකෙන්ද රැක ගන්න ඕන. මෙහෙම යද්දී මේ මිනිස්සයාට ඇහෙනවා කියනවා ඩොල්ක සද්දේ. බෙර ගහනවා. නලා පිඹිනවා. මිනිස්සු විසිල් ගහනවා, අපුඩි ගහනවා. පාරයිනේ තැනක ජනපද කල්යාණී නටනවා. මේ මිනිස්සයා ජනපද කල්යාණීගේ රංගන බලන්ට හරි ආසා කෙනෙක්. දැන් මේ රංගනේ තියනවා කියලා හිතේ මේ අර අහන්න ලැබෙන සද්ද වලින් හිතේ රූපේ මැවෙද්දීත් මේ මිනිස්සයා එතනින් යන්න ඕන ඔළුව හරවන්න නැතුව. දුෂ්කරයි. හැබැයි ජීවිතේට ආසයි නම් මැරෙන්න අකමැති නම් මහා කැපකිරීමකින් ඒක නායක කරනවා.
ඕන ඔය වගේ කිව්ව මේ කායානුපස්සනාව. ඔය වගේ ආරක්ෂා කරගන්න ඕන කිව්ව කායානුපස්සනාව. ඉතින් මේ කතා ප්‍රවෘත්තියෙන් බලපුවම පේනවා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතයේ සම්බන්ධයෙන් මහා දැක්මක් ඇති කරගත්ත ඒ උතුම් සංගරුවන ඒ අසිරිමත් වූ කැපකිරීම කළා. මහා කැපකිරීමක්. තමන් වහන්සේලා පැවිද්දට පත්වෙච්ච දවසේ ඉඳලා සිහිනුවන සිඳගෙන නැහැ. දැන් මෙහි කියවෙනවා තවත් පුවතක් 43 වෙනව ඒ තමයි මහා නාගවත. මහා නාග කියන තෙරුන් වහන්සේගේ පුවත. මේ ලංකාවේ තිබුණා පින්වතුනි කාල මණ්ඩප කියලා යම් තැනක්. එහි තමයි මේ මහා නාග කියන තෙරුන් වහන්සේ වැඩ වාසය කළේ. මේ තෙරුන් වහන්සේ මෙන්න මෙහෙම හිතුවිල්ලකින් යුක්තව තමයි වීරිය කරලා තියෙන්නේ. ආදිකොට සර්වඥයන් වහන්සේගේ මහා වීරියට පූජා කෙරෙමි. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ තුලින් ඉගෙන ගන්නකොට උන්වහන්සේට කල්පනාවක් ආවා බුදුරජාණන් වහන්සේගේ ඒ තිබුණු මහා වීරිය නිසානේ මේ ධර්මයේ පසක් කළේ. ඒ ධර්මයේ පසක් කරලානේ අපිට සද්ධර්මයේ දේශනා කළේ. ඒ නිසා මම මුලින්ම කළ යුත්තේ මාගේ සර්වඥයන් වහන්සේගේ මහා වීරියට පූජෝපහාර දැක්වීමයි. එසේ සිතා සත් අවුරුද්දක් සිටීමෙන් හා සක්මන් කිරීමෙන් දවස් යැවූසේක. ශාස්ත්‍රෝන් වහන්සේගේ මහා වීරිය ගැන සිහි කළ උන්වහන්සේ කළේ අවුරුදු 7ක්. අවුරුදු 7ක් පුරාවටම නිදි ඉරියව්ව, සැතපෙන ඉරියව්ව, හාන්සි වීමේ ඉරියව්ව බැහැර කළා. හිඳීමෙනුත් සක්මන් කිරීමෙනුත් කියන දෙකෙන් විතරක් තමන් වහන්සේගේ ජීවිතය ගත කළා අවුරුදු 7ක්. ඒ අවුරුදු 7ම ගත කළේ තමන් ධර්ම මාර්ගය තුල ඉදිරියට දියුණුවක් කරා යනවා කියන අභිලාෂයක් නෙමෙයි එතන තිබුණේ. මං බුදුරජාණන් වහන්සේගේ සර්වඥයන් වහන්සේගේ වීරියට උපහාර පූජා දක්වනවා. එහෙමයි හිතුවේ. එහෙම හිතලා 7 අවුරුද්දක් තිස්සේ ඒ විදිහේ වීරියක් කළා. නැවත 12 අවුරුද්දක් ගතපච්චා ගතිකවත් පුරා අවුරුදු 16ක් 12 කියලා කිව්වේ අවුරුදු 16ක්. අවුරුදු 16ක් තිස්සේ ගත පච්චාගතිකවත. ඒ ගැන දැන් දන්නවනේ. යම් කමටහනක් යම් කුසල් අරමුණක් හිතට අරගත්තාම එය සිඳින්නේ නැතුව පිණ්ඩපාත චාරිකාවේ කිරීම. ඒකටයි කියන්නේ ගත පච්චාගතවත. එතකොට මේ ගත පච්චාගතවත පුරපුරා අවුරුදු 16ක් ගත කළා. එතකොට බලන්න පින්වතුනේ ධර්මයේ උදෙසා කොච්චර කල් කැප වෙලාද කියලා. අවුරුදු 16කුත් අවුරුදු 7ක්. එහෙම කැප වෙලා. දැන් මේ කතා ප්‍රවෘත්ති හරි වටින්නේ නිසා අපි සමහරවිට මාසයයි හමාරයි අවුරුද්දයි අපි බණ භාවනාවක් කරගන්න ධර්මයේ හැසිරෙන්න පොඩ්ඩක් පටන් ගන්නවා. පටන්ගෙන අපි හොයනවා කෝ ප්‍රතිඵල? කෝ මට ප්‍රතිඵල? ඇයි අපිට දියුණුවක් නැත්තේ? අපි එහෙම හොයන්න ගන්නවා. ඒ හොයන්ට අරගෙන ඒකෙම අපි අවුල් හදාගන්නෙන්ද? ඒකෙම අවුල් හදාගන්නවා. දැන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ දහම් වැඩපිළිවෙල ආරම්භ කරනකොට බුදුරජාන් වහන්සේගේ නිර්මල සද්ධර්මයේ මෙයයි කියලා බොහොම හිත පැහැදිලා පින්වන්ත පිරිස් ඇවිල්ලා මේ අසපු මුල් කරගෙන පැහැදිලි ධර්මය ඉගෙන ගනිමින් පුරුදු වෙමින් හිටියා. ඒ හිටපු අය බොහෝමයක් නොමග යන්න හේතුණා. ඕන්න ඔය හිතුවිල්ල. කෝ ප්‍රතිඵල කියන හිතුවිල්ල. ඒ හිතුවිල්ල නිසාම මේ ධර්මයේ ප්‍රමාණවත් නැත කියලා වෙන වෙන ඒවා හොයන්න ගියා. ඒ වෙන වෙන ඒවා හොයන්න යනකොට නොයික් බොරුකාරයන්ට නොයික් වංචාකාරයන්ට අහුවෙන එක වළක්වන්න බෑ. අවසානයේ ඉතින් ඒ ජීවිත විනාශ මුඛ කරා ඇදී ගියා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන ඔබ.
තේරුම් අරගන්න අපි මේ ධර්මයේ තුල යම් කැපකිරීමක් කරනවාද ඒ කැපකිරීමේ වටිනාකම තියෙන පින්වතුනේ පටන්ගෙන අඛණ්ඩව කිරීම තුලයි. යම් තැනකදී ධර්මයේ ගැන තියෙන විශ්වාසය මගහැරී යනවාද ඒක නීවරණයක්. ඒක ධර්ම මාර්ගයේ දියුණුවට උදව් වෙන්නේ. ඒ විචිකිච්ඡාව. අපි පුරුදු කරන වැඩපිළිවෙල අපිටම සැකනම් ඒ වැඩපිළිවෙල සැකකිරීම කියන දුර්වලතාවය නිසා ධර්ම මාර්ගය ඇහිරෙනවා. ඒ නිසා ධර්මයේ සැක කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මය මහත් වූ වීරියකින් පුරුදු කිරීම තමයි අප විසින් සිදු කළ යුතු දේ. ඉතින් අපි මේ ඉගෙනගත්ත ප්‍රවෘත්ති හැම එකකින්ම වගේ පේනෝනේ පින්වතුනි මේ සුළු කාලයක් නෙවෙයි වීරිය වඩලා තියෙන්නේ. දැන් මහා පුස්ස තෙරුන් වහන්සේ අපි කලින් කතා කළේ. ඒ තෙරුන් වහන්සේ ගත්තත් 20 අවුරුද්දක් තිස්සේම ගතපච්චා ගත වත වෙනුවෙන් කැප වෙලා තියෙනවා. ඊළඟට මේ මහා නාග තෙරුන් වහන්සේ සතපෙන ඉරියව්ව බැහැර කරලා අවුරුදු 7ක් වීරිය වඩලා තිනවා. ඊළඟට අවුරුදු 16ක් තිස්සේ ගතපච්චා ගත වත පූර්ණේ කළා. ඉතින් මෙහෙම ගුණ පුරාගෙන යනකොට උන්වහන්සේ අවසානයේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් මෙහි කියනවා මෙසේ ගතපච්චා ගතික වත්හි මුදුන් පත්ව විදර්ශනා වඩා අමා මහ නිවන් දුටු මොවුන් වහන්සේ ආදී කොට ඇති සුපිලිපන් වූ සංගරුවන සරණ යමි. එසේ සිතා සංඝ සරණ යා යුතුය. එහෙමත් සිහි කරන්න කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනකොට. ඒ නිසා හොඳට තේරුම් ගන්න පින්වතුනි අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ධර්මයේ ශ්‍රාවක සංගරුවන සරණ යන්නට ලැබිච්ච අවස්ථාව අතිශය දුර්ලභ අවස්ථාවක්. මේ මනුස්ස ජීවිතේ අපිට ගුණ වශයෙන් හඳුනාගෙන තෙරුවන් සරණ යන්නට ලැබුණ කල්යාණ මිත්‍රයෝ නිසා. තෙරුවන් සරණ කියන එක ගැන අපි හොඳට නුවණින් කල්පනා කරනකොට අපිට තේරෙනවා තෙරුවන් සරණට එහා පිළිසරණක් අපිට කොහොමද මේ මනුස්ස ජීවිතේ හොයාගන්න බෑ වෙන එකක් නෑ. අපි ගත්තොත් අපි ගොඩාක් ධන සම්පත්තියකින් වැඩුණා කියලා පින්වතුනේ. ඒ ධන සම්පත්තියෙන් ඉහළට යන මිනිස්සයත් මරණය උරුම කරගන්න හැටි අපිට හොඳට පේනවා. අසරණයි. අනිකුත් වත් පොහසත්කම් වලින් ඉස්සරහට ගියත් ඒකේන අසරණ වෙන හැටි අපිට පේනවා. අසරණයි. ඊළඟට අපි හිතමු උගත්කම් වලින් ගොඩාක් දියුණුනා කියලා. උගතාත් අසරණ වෙන හැටි අපිට පේනවා. මේ ලෝකේ යම් උතුම් කොට සම්මත කරගන්න වැදගත්යයි සම්මත කරගන්න වෘත්තීන් ගන්න වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, ඊළඟට අනිකුත් මේ විශාරද වෘත්තීන් තියෙනවනේ. ඒ වගේ මහා ඉහළට පත්වෙච්ච වෘත්තීන් ගැන හිතන්න. ඒ කොතනකට ගියත් අසරණකම එහෙම ඉතුරු වෙනවා. අපි ගනිමු කෙනෙක් පැවිදි වුණා කියලා. පැවිදි වුණත් ලෙඩවීම, වයසට යෑම, මරණය කියන මේ අසරණකම් ජීවිතේ තියෙනවා. එහෙනම් කෝ අපට සරණක්? අසරණකමම ලෝකේ පෙනෙද්දී අපි සරණ හොයනකොට තෙරුවන් සරණ ලෝකේ අපිට හරියට පේන්නේ අන්ධකාරයේ දිලෙන පහනක් වගේ. ඇයි මේ අසරණකම ගැන අපට සත්‍ය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේවම පේන්න ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඉපදීම කියලා කියන්නේ දුකක්. ඉපදුණු කෙනාට වයසට යන්න සිදු වෙනවා දුකක්. ලෙඩ වෙන්න සිදු වෙනවා දුකක්. මරණයටපත් වෙනවා දුකක්. ප්‍රිය වූ අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා මේක දුක. අප්‍රියමනාප සංසිද්ධීන් එක්ක අප්‍රියමනාප පුද්ගලයොත් එක්ක මුහු වෙන්න සිද්ධ වෙනවා දුකක්. කැමති වයසට යන්නේ නැතිනම්, ලෙඩ වෙන්නේ නැතිනම්, මරණයටපත් වෙන්නේ නැතිනම්, ශෝක වැළපී මාදීන් විඳවන්න වෙන්නේ නැත්තම් ආසයි. ආස වුණාට ලැබෙන්නේ නැහැ. ඒකත් දුකක්. මේ දුක් ගැහැට ඔක්කොම අතරේ ශෝකය, වැළපීම, දුක, දුම්නස, සුසුම් හෙලීම මේවා විතරයි. මහා දුක් අන්දරාවක්.
මේ දුක්ඛන්දරාව ගැන අපට දේශනා කළේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. අන්න අපිට සරණක් පේනවා. ලෝකෙම බොරුවක් අස්සේ යද්දී ශාස්ත්‍රුන් වහන්සේ අපිට සත්‍ය වදාරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලයි මේ සත්‍ය වදාලේ. එතකොටයි අපිට ධර්මයේ සරණ දැනෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමන කරන යම් පිරිසක් ඇද්ද බොරුවට වසඟ වෙච්චි ලෝකයේ ඒ පිරිස තමයි සත්‍යයට ආසා කරන පිරිස, ඇත්තට කැමති පිරිස. අන්න අපි සරණ යනවා. එහෙම තමයි අපි සරණ තෝරා බේරාගත යුත්තේ. එහෙම සරණටපත් වුණොත් පින්වතුනේ ඒ සරණටපත් වෙච්චි කෙනාට අසරණකම් හැම එකකින්ම මිදෙන්න පුළුවන්. ඇත්තෙන් මේ ලෝකේ ගත්තොත් එහෙම වෙන කුමකින් දියුණු වෙලා ගියත් පින්වතුනේ අපට හැකියාවක් නැහැ සතර අපා බහින් නිදහස් වෙන්න. ඒක එහෙම්ම තියෙනවා. මරණින් මත්තේ සතර අපායේයිද කියන බය අපි මොන වගේ දියුණු වුණත් නැති වෙලා යන්නේ. ඒක එහෙම තියෙනවා. නමුත් කෙනෙක් හොඳට ධර්මයේ හැසිරුණොත් ධර්මයේ හැසිරෙච්ච කෙනාට සතර අපා බය නැතුව යනවා. තෙරුවන් සරණේ පිහිටි පමණින් හොඳට තෙරුවන් කෙරෙහි විශ්වාසය ඇති ශ්‍රාවකයාට බය නැති කරගන්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා යේකේචි බුද්ධං සරණං ගතහසේ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නම් ඉන්නේ. අපේ බණ පොතේ සඳහන් වෙනවා යේකේචි ධම්මං සරණං ගතහසේ. යම් කිසි කෙනෙක් සද්ධර්මයේ සරණ ගිහිල්ලා නම් ඉන්නේ. යේකේචි සංඝං සරණං ගතාසේ. යම් කිසි කෙනෙක් ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ ගිහිල්ලා නම් ඉන්නේ. නතේ ගමෙස්සන්ති අපායං. එබන්දු කෙසේනම් අපායේ යන්ටද පහාය මානුසං දේහං. මනුස්ස ශරීරය අත්හරිනා කලට දේවකායා පරිපූර්ණසන්ති. ඔවුන් උපදින්නේ දෙව්ලොවයි. ඒ අයට දෙව්ලොව දිව්‍ය සම්පත්තිය ලබන්න පුළුවන්. දිව්‍ය සම්පත්තිය ලබනවා කියලා කියන්නේ සාංශාරික ගමනේ මහා ප්‍රමාදයකට පත් වුණා නොවේ. සාංශාරික ගමනේ මහා ප්‍රමාදය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ සතර අපායේ වැටීම. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් මේ තිරිසන් ලෝකයක් ඇද්ද යම් මේ නිරයක් ඇද්ද මේ දෙක තරම් නිවන පිණිස අන්තරාය කර වෙනත් උපත් දෙකක් මන් දකින්නේ නෑ. හේතුව මහණෙනි නිරේ වැටිච්ච සතෙක් තිරිසන් අපායේ ගියපු සතෙක් යලි සුගති ජීවිතයක් ලබනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවාටත් වඩා අතිශයින්ම දුර්ලභයි. අතිශයින්ම දුර්ලභ කාරණාවක්. බේරෙන්න බෑ. සුගති ජීවිතයක් ලැබුවේ නැත්තම් සත්පුරුෂ ඇසුරක දහමක් දියුණු කරන්නට අවකාශයක් නෑ. යමෙක් හොඳට ගුණදහම් දියුණු කරලා තෙරුවන් සරණේ පිහිටලා කටයුතු කරලා සුගති ජීවිතයක් ලබා ගත්තොත් ඒ සුගතියේදීමයි දහම්මගක් දියුණු කළ හැක්කේ. දැන් අපි මේ සුගතියකට ආපු නිසා නේද අපි මේ උතුම් බණ පදහන්නේ. අපි තෙරුවන් ගුණ පැහැදිලි වහන්නේ සුගතියකට ආපු නිසා. දැන් ඔබ හිතන්න මේ අවුරුදු 60 70ක පුංචි මනුස්ස ජීවිතය අපි අහිමි වෙනකොට අපි යලි සුගතියකට ගියේ නැත්තම් අපි ගිහිල්ලා උපන්නොත් තිරිසන්නු අතරේ එක්ක පෙරේත ලෝකෙක එක්ක වෙනත් දුක්ඛිත ලෝකෙක අපිට කොයින්ද සරණක්? අපි අසරණයි. ආන්නේ නිසා හොඳට තේරුම් අරගන්න ඕන කාරණා මේවා. ඒ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ හොඳට සරණ තුල පිහිටුව ගන්න. පිහිටුවාගෙන කලබල වෙන්න එපා. කලබලයකින් තොරව පින්වතුනේ බලවත් විශ්වාසයකින් ධර්මයේ පුරුදු වෙන්න. බලවත් විශ්වාසයකින් ධර්මයේ පුරුදු වෙන්න. ඒ ධර්මයේ පුරුදු වෙද්දී ධර්මයට පුළුවන් අපිව ආරක්ෂා කරන්න. ධර්මයේ පුරුදු වෙන කෙනාගේ ජීවිතේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. මොකද මේ ධර්මයේ දියුණුව කියලා කියන්නේ අපි හදිස්සි වෙන වේගයට වෙන එකක්ම නෙවෙයි. අපි කැප වෙන්න ඕන. අපි කැප වෙන්න ඕනේ, බලවත් වීරියක් කරන්න ඕනේ. නමුත් අපි ආසා කරන ප්‍රමාණයට
අපේ තියෙන ආසාවේ බලවත්කමට ඒක සිද්ධ වෙන්නේ නෑ. ඒක සිද්ධ වෙන්නේ අපේ ඉන්ද්‍රිය ධර්ම මෝරණ වේගයට අනුව. ඉන්ද්‍රිය ධර්ම මේරීම පිණිස යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාවේ හරියට ඉන්නවා නම් ධර්මයේ තුල මෝරණවාමයි. බුදුරජාන් වහන්සේ වදාළ එක අවස්ථාවක මෙහෙම මහණෙනි එක කිකිලියක් බිත්තර 8ක් 10ක් දැම්මා. මේ බිත්තර දාපු කිකිලි තමන්ගේ බිත්තර ටික වෙනුවෙන් කරන්න ඕන කැපකිරීම ඈ කළා. මොකක්ද ඒ කැපකිරීම? බිත්තර රකින්න ඕන. බිත්තර වලට කුකුල් ගඳ ගස්වන්න ඕනේ. කුකුල් ගඳ ගස්වනවා කියලා කියන්නේ මේ බිත්තර වසාගෙන කිකිලිය මේ බිත්තර ටික උඩ ඈ සම්පූර්ණයෙන් අර කුබ්බර වෙලා ඉන්නවා. එතකොට හැමතිස්සෙම කුකුළු ගඳ මේ බිත්තර වලට වදිනවා. ඊළඟට කෙකිලියගේ උණුහුම මේ බිත්තර වලට ලැබෙන්න ඕන. ඕන්න ඔය ටික සිද්ධ වෙනවා නම් බිත්තර රැකීම සිද්ධ වෙනවා නම් කුකුල් ගඳ ගස්සවනවා නම් බිත්තර වලට අවශ්‍ය උණුහුම ලබා දෙනවා නම් මේ පැටවුන් සම්බන්ධයෙන් කළ යුතු දේ බිත්තර සම්බන්ධයෙන් කළ යුතු දේ ඈ කරනවා. සුදුසු කාලයේදී බිත්තර මෝරාවි මෝරා එයින් පැටවුන් පැමිණේවි. ඒක තමයි සිද්ධ වෙන දේ. ආය අමුතුවෙන් ප්‍රාර්ථනා එකතු කරන්න අමුතුවෙන් ගොඩාක් කලබල වෙන්න ඕනේ නැහැ. ඇයි අපේ තාම නැත්තේ මේ එහෙම එකක් කලබලයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය විදිහට බිත්තර රැකීම සිද්ධ කරනවා නම් බිත්තර ටික මෝරනවාමයි. මෝරණ බිත්තර වලින් පැටවුන් පැමිණෙනවාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔන්න ඔය වගේමයි. යම් උතුම් ප්‍රතිපදාවක භික්ෂුව හැසිරිය යුත්තේ. ඒ භික්ෂුව ඒ ප්‍රතිපදාවේ හැසිරෙනකොට ඒ භික්ෂුවගේ ඉන්ද්‍රිය ධර්ම ටික මෝරන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව මෝරන්න පටන් ගන්නවා. ඒවා මෝරණ එක මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට හැර වෙන කාටවත් දකින්න බෑ. ඒ ඉන්ද්‍රිය ධර්ම මෝරණ හැකියාව ඒ ඉන්ද්‍රිය ධර්ම මෝරණ පිළිවෙල දකින්න හැකියාවට කියනවා ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය. ඒක තිබුණේ පින්වතුනි සාස්ෘණ වහන්සේට විතරයි. වෙන කිසිවෙකුටවත් නෑ. ඉතින් අපි කාටවත් බලා ගන්න බෑ අපේ ඉන්ද්‍රිය ධර්ම කොච්චර මෝරලාද කියලා. ඉන්ද්‍රිය ධර්ම මෝරනකොට සිද්ධ වෙන්නේ ජීවිතය තුළ තියෙන ලාමක අකුසල් ගෙවි යනවා. අපි කාටවත් බලා ගන්න පුළුවන් කමක් නෑ අපේ අකුසල් තව දැන් කොච්චරක් ගෙවිලාද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒක හරියට මේ වගේ. වෑයෙන් වැඩ කරන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා වෑය අරගෙන යම් කර්මාන්ත කටයුත්තක් කරනවා. ඒ කර්මාන්ත කටයුත්ත කර කර ඉන්නකොට මෙයාගේ අතේ ස්පර්ශයෙන් අර වෑයේ මිට ගෙවෙන්න පටන් ගන්නවා. අපි හිතමු අද උදේ ඉඳලා හවස වෙනකම් මිනිස්සයා වැඩ කළා. අද වැඩ කරලා ගෙදර ගිහිල්ලා මේ මිනිස්සයාට පුළුවන් ද මේ මිට බලලා කියන්න මේ මිටේ මෙච්චර මේ මිලිමීටර් ගානක ගෙවීමක් සිද්ධ වෙලා. මෙච්චර ගෙවිලා කියන්න බෑ. දෙවෙනි දවසේ වැඩ කරලා ගිහිලා කියන්න බෑ මේ මිට මෙච්චරක් ගෙවිලා කියලා. වෑ මිට ගෙවෙන පිළිවෙල බාහිරයට හොයන්න බෑ. හැබැයි සිද්ධ වෙන දේ වෑ මිට ගෙවි යනවා. අපි පිහියක් උනත් පාවිච්චි කරන්න ගන්නකොට මුලින්ම මිට හරි රළුයි. කාලයක් පිහිය පාවිච්චි කරනකොට ඒ පිහියේ මිට ගෙවෙන්න පටන් ගන්නවා සුමට වෙනවා. ඉතින් ඔය වගේ තමයි කියනවා හිතක තියෙන අකුසලුත් ගෙවි යන්නේ තෙරුවන් සරණේ පිහිටලා සීල සමාධි ප්‍රඥා කියන උතුම් වැඩපිළිවෙලේ ටිකෙන් ටික හික්මෙන්න මහන්සි ගන්න නිසා අපිට මේ දුර්ලභ මනුස්ස ජීවිතේ තෙරුවන් සරණ යන්ට වාසනාව ලැබුණා. ධර්මයේ තුලින් සීල සමාධි ප්‍රඥා ගැන ඉගෙන ගන්නට ලැබුණා. අප කළ යුත්තේ විශ්වාසයෙන් යුක්තව ඒ වැඩපිළිවෙලේ ටිකෙන් ටික හරි හික්මෙන්න මහන්සි ගන්න එකයි. ඉතින් අපි හැමදෙනාට මේ බුදු සසුන මුණ ගැහිච්ච ජීවිතේ ධර්මයේ පිරිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.
රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සියලු බ්‍රහ්ම රාජවරු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්න සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් රටලෝක වාසී සිල්ගුණ පුරන පූජනීය මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැමදෙනාටත් පින් අනුමෝදන්ව ගෞතම සාසනය තුල සුවසේම ධර්මාවබෝධ කරන්ට ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරපු පින්වත් අරුණි ජයසේන මහත්මියගේ නමින් මීට වර්ෂ 13කට පෙර මිය පරලොව ගිය පින්වත් හෙක්ටර් ජයසේන පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. මීට 3 මාසයකට පෙර මිය ගිය පින්වත් පැට්‍රික් ඇලෙක්සැන්ඩර් මාමණ්ඩීට පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානය සිදු කරන අරුණි ජයසේන මහත්මියටත් එතුමියගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ටත් ආදරණීය සහෝදරයාටත් ස්වාමී පුරුෂයාටත් ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටත් ගුරුවරුන් සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරපු ඒ පින්වතුන් හැම දෙනාගේ ජීවිතවලට සියලු යහපත අභිවෘද්ධියම සැලසේවා. රැකී ආරක්ෂා ආදී සියලු කටයුතුත් දූදරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාගේ සියලු යහපත් කටයුතු අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් සුපින්නත් ඔබ සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මේ ගෞතම සාසනය තුලම සුවසේ ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.